කරනවාද? ඊළඟ ප්‍රශ්නය මේ ජීවිතේ ගත කරන අයට එදිනදා ජීවිතයේදී දක්න ආහන විවිධ අසුරෙන් අනිත්‍ය දක්නාකාරයේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්නේ සරලව ඉන්නවා. මෙන්න දෙදෙනෙක් ඒකට සම්මාදිට්ඨිය අර්ථයක් අදාළවම යා ජීවිතේ දකින්න ඕනේ. දැන් ජීවිතේ අනිත්‍යයි කියලා දකින කාරණේ තුල කෙනෙකුට අනිත්‍ය සංඥාව මාත්‍රම මේ ඉබේම කරගන්න බෑ. අනිත්‍ය සංඥාව කියන කාරණේ හේතු බලන්න. තේරෙනවද? ඒ අනිත්‍ය මත කරගන්න ඉස්සෙල්ලා යා නිරේතුරුව මාත්‍ර කුසලයේ තුල ශක්තිමත් වෙනවා. පින තුල ශක්තිමත් වෙනවා. පින දුර්වල නම් කුසලයේ දුර්වල නම් කවදාකවත් අපිට අනිත්‍ය සංඥාව මත කරගන්න පුළුවන්කම නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මෙයා පින කුසලයේ කියන කාරණේ ශක්තිමත් කරගන්න ඕනේ මුලින්ම. ඒතකොට පින කුසලයේ ශක්තිමත් කර ගැනීමේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා මුලින්ම අපි අපේ කුසල් ශක්තිය අපේ පිනේ ශක්තිය වැඩි කරගන්නවා. තේරෙනවද? අර සම්මා දිට්ඨිය අර්ථයන් නුවණින් මෙහෙ කරලා දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ බැස ගන්න ඉස්සෙල්ලා ආරෂ්ඨාංගික මාර්ගයත් යම් ඵලයක් නේ. කුමක ඵලයක්ද? කල්යාණ විකාශයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙහෙ කිරීමේ ඵලය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. අපිට කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්වල නම් සද්ධර්ම ශ්‍රවණයේ දුර්වල නම් නුවණින් මෙහෙ කිරීම දුර්වල නම් අපි කවදාකවත් ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගන්නේ නැහැ. එතන ආරෂ්ඨාංගික මාර්ගයට අපි යොමු කරන්නේ කවුද? මෙන්න මේ සද්ධර්මයේ නුවණින් මෙහෙ කිරීම කල්යාණ මිත්‍රාශ්‍රයේ කියන කාරණා තුන. තේරෙනවද? එතන මේ කාරණා තුනෙන් අපි ආරෂ්ඨාංගික මාර්ගයට බැසගෙන අපි සම්මා දිට්ඨිය අර්ථයන් නිරේතුරුව ජීවිතේ එකතු කරගන්නවා. දැන් මම ඒක ගැන මුලින් මතක් කළා. ඒතකොට සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතේට එකතු කරගන්න ප්‍රමාණයට අපිට වැඩෙන්නේ මොකක්ද? පින සහ කුසල. තේරෙනවද? නිරේතුරුවම පින සහ කුසලයේ කියන කාරණේ අපේ ජීවිතේට එකතු වෙනවා. තේරෙන කෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුළ ජීවත් වෙනකොට ඒ ශ්‍රද්ධාව තුළ ඉඳන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කළ යුතු වත්පිළිවෙත් කළ යුතු උපස්ථාන ධර්මයන් අපි සිද්ධ කරනකොට සංඝයා අනුමත කරගෙන ධනපැන් පූජා කරනකොට සිව්පසයෙන් උපස්ථාන කරනකොට නිරේතුරුව මොකද්ද වෙන්නේ? කුසල පක්ෂ. තේරෙනවද? කුසල පක්ෂ. ඒක පටිච්ච සමුප්පන්න උපදගෙන ඉඳලා අපි ඊළඟ ජීවිතේ ශාස්ත්‍රීය දෙවියෙක් මිනිසෙක් වෙනවා කියන තැන හිත පිහිටලා අපි කටයුතු කරද්දී අපි කුමද්ද ජීවිතේ එකතු කරන්නේ? කුසලයේ පින. තේරෙනවද? යහපත් දේ අයහපත් දේ පිළිබඳ විශ්වාසය ඇති කරගත්තාට පස්සේ ආ යහපත් දේ කිරීම තුළින් එයා ජීවිතේ එකතු වෙන්නේ මොකද්ද? කුසලයේ පින. තේරෙනවද? අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගත්තාට පස්සේ අම්මා තාත්තාට උපස්ථාන ධර්මයන් සිද්ධ කරලා නිරේතුරුව මෙයා පින කුසලයේමයි ජීවිතේට මත් කරගන්නවා. දානේ සීලේ ආනිසංස ගැන යා විශ්වාසය ඇති කරලා දන් දෙමින් සීල් රකින්න මොහොතක් පාසා යා කුසලයේ ජීවිතේ කාර්ය ජීවිතේ ඕපපාතික සත්‍ය උපදගෙන ඉඳලා අනේ දෙවියෙක් බ්‍රහ්මයෙක් කියලා කෙනෙක් ඉන්නවා මම දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙනවා කියන තැන ඉඳන් එයා කුසලයේ පින ජීවිතේ එකතු කරගන්නවා. අතීතයේ සෝවාන් ඵලයට පත්වෙච්ච උතුමන් හිටියායි කියන තැන ඉඳලා මම සෝවාන් ඵලයට පත් වෙනවා කියන ඡන්දය ඇති කරගෙන එයා කුසලයේ තුල පින තුල ශක්තිමත් වෙනවා. එතකොට බලන්න සම්මා දිට්ඨිය අර්ථයන් ශක්තිමත් වෙන ප්‍රමාණයට අතුල ශක්තිමත් වෙලා තියෙන කුමක්ද? පින සහ කුසල. එතකොට සම්මා දිට්ඨියෙන් ශක්තිමත් වෙනකොට අන්න හේතුඵල ධර්මයන් තුලින්ම සම්මා සංකප්පයෙන් එයා ශක්තිමත් වෙනවා. එයා ද්වේෂ කරන්නේ නැහැ, එයා වෛර කරන්නේ නැහැ, එයා ව්‍යාපාදය ඇති කරගන්නේ නැහැ. එයා කෙනෙකුට හිංසා කරන්නේ නැහැ, ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි ඇති කරගන්නේ නැහැ. අන්න සම්මා සංකප්ප වෙන්නේ. ඒතකොට සම්මා සංකප්ප වැඩිද දැන් ඊළඟට එයා තුළ මොකද්ද වෙන්නේ? සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයට අදාළ අංග තුනක් වැඩෙනවා. එයා පංච සීලයේ තුල ශක්තිමත් කෙරේ බවටපත් වෙනවා. එයා සිල්පද දුර්වල කරගන්නේ නැහැ. එයා දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා සිල්පද දුර්වල කරගන්න එපා කියලා. ඒක කෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සම්මා දිට්ඨිය තුළ පරිපූර්ණ කරගත්ත කෙනා කවදාකවත් සිල්පද විදීමට යන්නේ නැහැ. එයා දන්නවා පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා දුස්සීල වුණා කියන තැන ඉඳන් එයා සිල්පද විදගන්නේ නැහැ. අනාගතයේ මට දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය තුලින් එයා කවදාකවත් සිල්පද විදගන්නේ නැහැ. අනාගතයේ මම උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන තැන ඉඳලා එයා කවදාකවත් සිල්පද විදගන්නේ නැහැ. එහෙනම් දැන් සීලය කියන්නේ කුමක ඵලයක්ද? සම්මා සංකප්ප සම්මා දිට්ඨියේ ඵලය. ඒතකොට සම්මා දිට්ඨිය වැඩුණා සම්මා සංකප්ප වැඩුණා ඊළඟට සම්මා වාචා කම්මන්තෝ වාජීවෝ සීලයට අදාළ මේ අංග තුනම වැඩෙනකොට අන්න ඊළඟට වෙනවා සම්මා
සම්මා වායාම වන්නේ කියන්නේ මොකක්ද? යා කරන්නා වූ කුසල තව තව ශක්තිමත් කරන. නොකලා වූ කුසලයා කරන්න පටන් ගන්නවා. කලා වූ අකුසල සිද්ධ කරන්නේ නොකලා වූ අකුසල වලට යා කවදාවත් යන්නේ නැහැ. ඒකෝට මෙතනින් මොකද වෙන්නේ? අයෝමයෙන් කියන තමන්ගේ කුසල පක්ෂය තමන්ගේ පිට වැඩෙනවා. මේ සම්මා වායාමෝ වැඩුණාට පස්සේ අන්න දැන් සම්මා සතිය අපිට පිටලා තියෙනවා. මොකද සම්මා සතිය කියන්නේ දැන් එයා කුසලයේ අකුසලයේ හඳුනනවා, අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. සීලේ දුස්සීලභාවය හඳුනනවා, දුස්සීලභාවයෙන් අයින් වෙලා එයා සීලයේ තුල ශක්තිමත් වෙනවා. විනය අවිනය හඳුනනවා, එයා අවිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් වෙනවා. ධර්මය අධර්මය හඳුනනවා, අධර්මයෙන් බැහැර වෙලා එයා ධර්මයේ තුල ජීවත් වෙනවා. දැන් සමාජයේ ජීවත් වෙන කෙනෙක් අකුසලය හඳුනන්නේ නැතුව අකුසල කරනවා කියන්නේ යාගේ මොකද්ද දුර්වල? සම්මා සතිය දුර්වල. සම්මා සතිය දුර්වල. ඒතකොට සම්මා සතිය දුර්වල වුණේ මොකක් නිසාද? සම්මා වායාමෝ, සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ, සම්මා සංකප්ප, සම්මා දිට්ඨි දුර්වල. ඒතකොට මෙයා සම්මා සතිය තුළ ශක්තිමත් වෙනවා. සීලය තුළ ශක්තිමත් වුණාට පස්සේ ආ කරන්නා වූ පින්කම් තව තව ශක්තිමත් කරනවා, කුසල දහම් ශක්තිමත් කරනවා, නොකලා වූ පින්කම් කරන්න පටන් ගන්නවා, කළා වූ අකුසල වලින් යා බැහැර වෙනවා, නොකලා වූ අකුසල කරන්නේ නැහැ. අන්න දැන් සම්මා සතිය තුළ ශක්තිමත්. එයා දැන් හොඳින් හඳුනනවා කුසලය, හොඳින් හඳුනනවා අකුසලය, හොඳින් හඳුනනවා. සීලේ දුස්සීලභාවය දැන් හොඳින් හඳුනනවා. සුගතිය දුගතිය දැන් හොඳින් හඳුනනවා. කල්යාණ මිත්‍රය, අසත්පුරුෂ ආශ්‍රය කියන කාරණා දැන් හොඳින් හඳුනනවා. අන්න දැන් සම්මා සතිය දැන් යාතුල සකස් වෙලා. දැන් කියන්නේ මාර්ගාංග කීයක් වැඩිලාද? මාර්ගාංග 7ක් වැඩිලා. දැන් 8වෙනි මාර්ගාංගය තමයි සම්මා සමාධිය. මේ මාර්ගාංග 7 වැඩුණාට පස්සේ සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා වූ එකක් දැන් යාට ඇති වෙනවා. පංච නීවරණ යටපත් වුණා වූ එකක් කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් වුණා වූ එකක් දැන් යාට තියෙනවා. ඒක තමයි සම්මා සමාධිය කියන්නේ. දැන් ඒකට සම්මා සමාධිය කියන්නේ කුමක ඵලයක්ද? සම්මා සතිය ඵලය. සම්මා සතිය කියන්නේ කුමක ඵලයක්ද? සම්මා වායාමයන්ගේ ඵලය. සම්මා වායාමෝ කියන්නේ කුමක ඵලයක්ද? සීලේ අදාළ අංග තුනේ ඵලය. සීලේ අදාළ අංග තුන කුමක ඵලයක්ද? සම්මා සංකප්පයන්ගේ ඵලය. සම්මා සංකප්ප කියන්නේ කුමක ඵලයක්ද? සම්මා දිට්ඨියේ ඵලය. දැන් මේ දීපින් අරුල්ලාටයි කියන්නේ තාම විදර්ශනා පැත්තට ගියේ නෑ. තාම විදර්ශනා පැත්තට අනිත් පැත්තට ගියේ නෑ. තාම මේ වඩන්නේ අපි කුසලිය පින. තේරෙනවද? දැන් මේ පින් කරලා මෙතනින් සද්ධාව තුල පින රැස් කර ගන්නවා, සම්මා සංකප්පයන් තුල පින රැස් කර ගන්නවා, කුසල රැස් කර ගන්නවා. සීලේ ශක්තිමත් කරගෙන කුසල රැස් කර ගන්නවා, සම්මා වායාමෝ ශක්තිමත් කරගෙන පින කුසලේ ශක්තිමත් කර ගන්නවා. සම්මා සතිය තුල ඉඳලා අපි පින කුසලේ ශක්තිමත් කරගත්ත තැන අන්න දැන් අපිට පංච නීවරණ යටපත් වුණා වූ එකක්. තේරෙනවද? මෙන්න මේ තැන තමයි අනිත්‍ය සංඥාව වතුර ගන්නා වූ තැන. තේරෙනවද? මේ පංච නීවරණ යටපත් වුණා වූ එකක් ඇති නොකර ගන්නා තාක්කල්, ඒ කියන්නේ සම්මා සමාධිය දුර්වල තාක්කල් කවදාකවත් අපිට අනිත්‍ය සංඥාව අපවත් ආකාරයෙන් නම් කරන්න බැහැ. දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා අපිට කියනවා ස්වාමීන් වහන්සේ මම මොන භාවනාව කරන්න ගත්තත් නිරේතුව මගේ හිත විසිරෙනවා කියලා. දැන් මේ හිත විසිරෙනවා කියන්නේ කුමක්ද මේ මහත්මයාගේ දුර්වල? සම්මා සමාධිය දුර්වල. ඒතකොට සම්මා සමාධිය දුර්වල වෙච්ච තැනදී අපි ධක්මිති කාගෙන එරමිනියා ගොතාගෙන භාවනා කරලා හරියන්නේ නැහැ. තේරෙනවද? සම්මා සමාධිය දුර්වල වෙන්නේ සම්මා සතිය දුර්වල නිසා. තේරෙනවද? සම්මා සතිය දුර්වල වෙන්නේ මුල් මාර්ගාංග 7 දුර්වල නිසා. එනිසා නිරේතුව තමන් තුළ විසිරෙන හිතක් නම් තියෙන්නේ. ඒ විසිරෙන හිත නැති කරගන්නේ කොහොමද කියන කාරණේ ඔබ හිතන්න යන්න එපා. හිත විසිරුනේ සම්මා සමාධිය දුර්වලයි. සම්මා සමාධිය දුර්වල උනේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 7 දුර්වල නිසා කියන නිහතමානීව දකින්න දක්ෂ වෙන්න ඕනේ. නිහතමානීව දකින්න දක්ෂ වෙන්න. නිහතමානීව දකින්න දක්ෂ වෙලා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 7 තුලින් හැකිතාක් අපි නිවැරදිව ජීවිතයේ මේ මාර්ගාංග 7 එකතු කරගෙන කුසලයක් විනක් ශක්තිමත් කරගන්න තැනදී අන්න අතීත කුසල ශක්තිය වතුවෙනවා එනවා. තේරෙනවද? මොකද මේ සම්මා සමාධිය මේ ජීවිතේ විතරක් අපිට මතු කරගන්න බෑ.
මතු කරගන්න බැරි මොකද අපි සාරා සංඝ කල්ප ලක්ෂ ගානක ඉඳන් මැරෙමින් නිපදෙමින් පටිච්ච සමුප්පන්නව ගලාගෙන ගමනක් මේ තේරෙනවා. මේ පටිච්ච සමුප්පන්නව ගලාගෙන ආපු ගමනේදී අපි අතීතයේ අපිට වැඩිම මුණ දෙන්න තියෙන අමුත්තෝත්පාද කාලය. බුද්ධෝත්පාද කාලය නෙමෙයි. බුද්ධෝත්පාද කාලය කියන්නේ බොහොම කෙටි. දැන් මේ තියෙන බුද්ධෝත්පාද කාලය දැන් අවුරුදු 2600යි අපි කියමු 3000ක් තිබ්බා කියලා. මේ අවුරුදු 3000 බුද්ධෝත්පාද කාලයේදී අවුරුදු ලක්ෂ 20කට වැඩි දීර්ඝ බුද්ධෝත්පාද කාලයක් පහළ වෙනවා. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්යාගේ පරමාර්ථ අවුරුදු 20000. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පරමාර්ථ අවුරුදු 120යි. එතන අවුරුදු 20000ක පරමාර්ථ අවුරුදු 120ට වයින්න අඩුම ගානේ අවුරුදු ලක්ෂ 20ක් යනවා. ඒසා දීර්ඝ බුද්ධෝත්පාද කාලයක් පහු කරලා ඉන්නේ පුංචි බුද්ධෝත්පාද කාලයේ. මේ පුංචි බුද්ධෝත්පාද කාලය අතුරුදහන් වුණාට පස්සේ ආයමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තවත් අවුරුදු ලක්ෂ 25ක් යනවා. ඒ කියන්නේ බලන්න අතීතයට ලක්ෂ 20ක් යනවා අනාගතයට ලක්ෂ 25ක් යනවා මැදදී ඉන්නේ අවුරුදු 3000 ගානක මේ පුංචි බුද්ධෝත්පාද කාලය. ඒ නිසා අතීතයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල ඉපදිලා අකුසලයේ තුල මිත්‍යා දෘෂ්ටියෙන් තුල ශක්තිමත් වෙලා ඒ සංසාරික පුරුදු සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේ තුල විසිරෙන සිතක උමයයි අපිට ලැබෙන්නේ. ඒ නිසා මේ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා ඒ වගේම කාම ලෝකයන්හි දිව්‍ය තලවල මනුෂ්‍ය ලෝකවල ඉපදිලා කාමයන්ව අත්විඳලා කාමයන්ව ජීවිතයට එකතු කරගෙන මේ රසකම නාසය දිව ශරීරයේ මනසම නිරේතුරුව පිනවලා ආස්වාදයේම නිරේතුරුව යට වෙලා මේ කාම ඡන්දයන්ට බල වූ විසිරෙන එකක් තමයි අපි මොකද කියන්නේ. ඒක කාමයක් වරදක් නෙමෙයි. මටත් තිබ්බේ හිතා. ඒ නිසා මට අමුතුවක් තිබ්බේ නෑ. මටත් තිබ්බේ පංච නීවරණයට යටපත් වුණා වූ හිතක්මයි. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිත මම දකිද්දි මට දොස් කිව්වේ නෑ. මම සමාජයට දොස් කිව්වේ නෑ. මාව ලෝකෙට බිහි කරපු අම්මා තාත්තට දොස් කිව්වේ නෑ. බණ කියන ස්වාමීන් වහන්සේලාට දොස් කිව්වේ නෑ. මගේ පංච නීවරණ මම දැක්කේ මේ හේතුඵල ධර්මයන් තුලින්මයි. මම සංසාරයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා කාම ඡන්දයන් වැඩලා පංච නීවරණ වඩලා ඒ සංස්කාරික පුරුදු නිසා සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේ තුලයි මගේ සිත විසිරෙන්නේ කියන කාරණේ මම දැක්කා. ඒතකොට ඒකම දකිද්දී අන්න දැන් සම්මා සමාධිය දුර්වලයි කියන කාරණේ දකිද්දී අපි මොකද කරන්නේ? ආර්ය ශ්‍රාමික මාර්ගයේ මුල් මාර්ගාංග 7 ශක්තිමත් ජීවිතයට එකතු කරගන්න. ශක්තිමත් ජීවිතයට එකතු කරගනිද්දී අන්න අපේ කුසල් පක්ෂයේ පින වැඩි වෙනවා. කුසල් පක්ෂයේ පින වැඩි වෙන්න අතීතයේ විපාක නොදුන්නා වූ කුසල ලක්ෂණක් වෙලා යනවා. ඔතනින් තමයි අපේ ජීවිතයත් මතු කරලා මේ මතු කරලා ගත්තේ කොහොමද? මේ ජීවිතයේ පිනෙන් කුසලයේ ශක්තිමත් වෙනකොට ඒ පින කුසලයේ ඔස්සේ අතීත කුසල ශක්තිය මතු වෙනකොට අන්න පිටුනේ අපේ කුසල ශක්තිය ශක්තිමත් වෙලා විදර්ශනා නුවණ පැත්තට යොමු වෙන්න අපිට අවශ්‍ය සාධක සකස් කරගන්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ගිහි පින්වතුන්ලා අනිත්‍ය සංඥාව වඩන්න ඉස්සෙල්ලා මෙන්න මේ විසිරෙන්නේ නැති නොවිසිරුණු හිතක් ඇති කරගන්න තැනට එන්න ඕනේ. ඒ නොවිසිරුණු හිත ඇති කරගන්නවා කියන්නේ කොතනද? ආර්ය ශ්‍රාමික මාර්ගයේ මුල් මාර්ගාංගات උපකාරී වෙනවා. එතකොට විසිරෙන්නේ නැති හිතට ආවයි කියන සම්මා සමාධියට ආවත් තාම විදර්ශනා කුසලස්නේ නෑ. සම්මා සමාධියට එළකන් ඔබ රැස් කරන සෑම පිනක්ම සෑම කුසලයක්ම භවයේ සුගතියේ උපවේ විපාකයේ සඳහා සකස් වෙනවා. භවයේ සකස් වෙන නම් භව නිරෝධෙට ගියේ නෑ. භව නිරෝධයට යන්න නම් විදර්ශනා නුවණ මතු කර ගන්න නම් මුලින් ඔබ මොකද කරන්න ඕනේ? සම්මා සමාධිය දැනට අරන් ඇවිල්ලා ඒ නොවිසිරුණා වූ හිත විසිරෙන්නේ නැති හිතෙන් අන්න ඔබ දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාන්තින් දකින්න. තේරෙනවද? මොන දෙකකින් තමයි අපි විදර්ශනා නුවණ මතු කරගන්නේ. නමුත් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ අරාකාරයෙන් පරිපූර්ණ කරගන්න නැතුව ඒ කුසලයේ ජීවිතයේ පින තුලින් අපි ශක්තිමත් වෙන්නේ නැතුව අපි කොච්චර හෝ අනිත්‍ය සංඥා වඩන්න යද්දී නිරේතුරුව මේ විසිරෙන හිත නිසා ගැටෙන හිතක් සකස් කරගෙන වැඩෙන ආරෂ්ඨාංගික මාර්ගයට අපි දුර්වල කරගන්නවා. වැඩෙන ආරෂ්ඨාංගික මාර්ගයට දුර්වල කරගන්නවා.
එය ඉක්මන්කාරී බව හදිස්සිය නිසා සම්මාදිට්ඨිය ආර්ථයන්ගේ දුර්වලභාවය නිසා සද්ධාවේ දුර්වලභාවය නිසා අකනල විසිරෙන එක නිසා ගැටෙන ප්‍රමාණයට අපි ගමන් කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියට අපි දුර්වල කරගන්නවා. ඒ නිසා හිත විසිරුණා කියලා කලබල වෙන්න ඕනේ නැහැ. හේතුඵල ධර්මයක්. හේතුව ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම දුර්වලයි ලෞකික පැත්තෙන්. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයේ නිරේතුව ශක්තිමත් කරගන්න. ශක්තිමත් කරගෙන නිරේතුවම සැකය, බය, බිය කියන කාරණා, විචිකිච්ඡාව කියන කාරණා හිතෙන් අයින් කරගන්න. දැන් හිත විසිරෙන මොහොතක් පාසා අපි තුල බිය සකස් වෙනවා, සැකය සකස් වෙනවා, විචිකිච්ඡාව සකස් වෙනවා. මට භාවනාවක් කරගන්න බැරිද, මට සෝවාන් ඵලයටපත් වෙන්න බැරිද, මට මේ භව නිරෝධය කරා යන නිරතුරුව විචිකිච්ඡාව සැකෙන්නේ. භාවනාවක් කරන්න වාඩි වෙද්දී තොර සැක හිතනවා, අනේ මට බැරි වෙයි, මගේ හිත විසිරේ කියලා සැකේ තුලමයි ඉන්නේ. එතකොට මේ සැකේ, විචිකිච්ඡාව, බය කියන්නේ මොකද්ද? පංච නීවරණ. පංච නීවරණ වැඩෙන හිතක කවදාකවත් සත්බොධ්‍යංගයක් වැඩෙයිද? සත්බොධ්‍යංගයක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම බිය, සැක, විචිකිච්ඡාව බැහැ කරන්න. හිත විසිරුණාට පස්සේ යන්නේ හේතුඵල ධර්ම. එතකොට හිත විසිරෙන්නේ හේතුඵල ධර්මයක් නිසා නම් ඵලය විසිරීම නම් ඔබ හේතුඵල ගන්නවා. විසිරෙන්න කියන්නේ හිතට වැඩක් නැහැ. විසිරෙන එක ගැන ගැටෙන ප්‍රමාණයට ඔබ හේතුව සෙවීම ප්‍රමාද කරගන්න. ඔක තමයි වර්තමාන සමාධිය වෙලා තියෙන්නේ. විසිරෙන එක ගැන හිතනවා, විසිරෙන හේතුව එයා හොයන්න යන්නේ නැහැ. ඒ නිසා විසිරෙන හේතුව හොයන්න මොකක්ද හේතුව? අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හසුරුවයි. ඒ නිසා මේ මුල් මාර්ගාංගයේ අර්ථය නිරේතුව ජීවිතයක කමඩාණක් හැටියට ජීවිතේ එකතු කරගන්න. සද්ධාවෙන් දුර්වලභාවයට පත්වීම නිසා අපි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වලට වැටිලා වින්දා වූ අප්‍රමාණ දුක් සිහිපත් කරනවා. ඒ අබුද්ධෝත්පාද කාලයන්ට වැටුණාට පස්සේ අපිට බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්ම රත්නය උදෙසා, සංඝ රත්නය උදෙසා නෙමෙයි අපි ජීවිතේ පූජා කරන්නේ. අපි මේ ඉරහඳ තාරකා දස්පැල් වලට තමයි ඉතාලට වන්දනා කරන්නේ. නිර්වස්ත්‍රව ඉඳලා ඉතාලට අපි විමුක්තිය හොයනවා. අර බලමුද දෝරුද කරලා අපි විමුක්තිය හොයනවා. ඒ වගේ අන්ත මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැඩිලා ජීවත් වුණා වූ කටුක ලෝක ධර්මයන් මොනින් දකින්න. දැකලා සත්‍තාව තුළ ශක්තිමත් වෙන්න. දුස්සීල භාවයට පත්වීම නිසා අපි තිරිසන් ලෝකවලට වැටිලා, പ്രേත ලෝකවලට වැටිලා, නිර්යන්ත වැටිලා, ගින්දරක්, යෝගියක්, තනකොළක්, පුන්නක්, පුත්තකා වින්දා වූ අප්‍රමාණ දුක් නොනින් දැකලා සීලය තුළ ශක්තිමත් වෙන්න. අතීතයේ කළා වූ ශක්තිමත් කුසල ධර්මයන් නිසා අපි සක්විති රජ වෙලා හිටියා, සත්වයා වෙලා හිටියා කියන සස්තික ජීවිත මත කරගෙන කුසලයේ තුල ශක්තිමත් වෙන සම්මා වායාම ජීවිතයක එකතු කරගන්න. අකුසල් කිරීම නිසා, අවිනය තුල ජීවත් වීම නිසා, දුස්සීල භාවය නිසා අපි කල්ප ගණන් දුගතියට වැටිලා ඇති, දුක් විඳින නොනින් දකින්න. දැකලා නිරේතුරුවම මේ සංසාර බය සකස් කරගෙන සම්මා දිට්ඨිය ආර්ථය ශක්තිමත් කරගන්න. සම්මා දිට්ඨිය ආර්ථය ශක්තිමත් කරගත්ත තැන අන්න පින්නතුනේ අර විසිරෙන්නා වූ සිත, නොවිසිරනා වූ සිත බවට පත් කිරීමට අවශ්‍ය සාධක ඔබතුල සකස්. එහෙනම් අන්න මේ සම්මා සමාධිය සකස් වුණාට පස්සේ අන්න දැන් ඊළඟට මේ සම්මා සමාධිය තුළින් අර පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් අන්න දැන් ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ දර්ශනන් වින්දා. මෙතන තමයි තේරෙන්නේ. මෙතෙන්ට එනකම් අනිත් දකින්න පුළුවන් කමක් නැහැ. මොකද ඊට අදාළ සාධක සාස්ත්‍රය මෙතෙන්ට එනකම් අපි මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා අපි අනිත්‍ය දකින්න ගියොත් අපි මේ වඩන ආරෂ්ඨාංගික මාර්ගයට අපි දුර්වල කරගන්නවා. ගැටෙන්න නිසා. මොකද අතනදී හිත විසිරෙනවා කියලා ගැටෙමින් ඉන්නවා නිසා මේ පැත්තේ කුසල දහම් වැඩෙන්නේ නැහැ. ඒතර විසිරෙන හිත නිසා නිරේතුව මොකද්ද සකස් වෙන්නේ? ලෝභ, දේශ, මොහ අකුසල මූලය. ඒ අකුසල මූලය නිසා නිරේතුව අපි අතීත විපාක නොදුන්නා වූ අකුසලත් අපි ඉස්සරහට අඳුරලා ඉන්න තේනවා. ඒ නිසා නිරේතුවම සම්මා සමාධිය කියන තැනට අරන් ඇවිල්ලා සම්මා සමාධිය තුළින් මේ මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ දර්ශනා වෙනවා. එතන තමයි දීපික තුල්ලාට මත්වල ගන්න තියෙන අනිත් සංඥා. දැන් අපි මුලින් දැන් කතා කරමු මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තෙරුවන් කෙරේ සද්ධාව තුල ජීවත් වෙනවා. ඒ කියන්නේ ආ උදේට බුද්ධ වන්දනාව කරලා, මල් කඩලා, පාන් පත්තු කරලා, ඊළඟපස්සේ පූජා කරලා, බුද්ධ වන්දනාව කරලා, දෙවියන්ට මන්ස අමනුෂ්‍යට පින් දීලා, කරණීයමෙත්ත සූත්‍රය කියලා සාදු සාදු කියලා සතුටු හිතින් යන්නේ කියන්නේ. එහෙනම් ඒක තමයි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය.
තේරෙනවද? ඒක භවයේ සැපේ උදෙසා සුගතිය උදෙසා හේතු වෙනවා. නමුත් යාළුවනේ විදර්ශනාවට ගියාම ගියේ නැහැ. ඇයි විදර්ශනාවට යාම නොගියේ? යාළුව සම්මා සමාධිය සකස් වෙලා නැහැ. පංච නීවරණ යටපත් වුණා වූ හිතක් සකස් වුණේ නැහැ. යාට ධර්මානුකූලව හිතන්න. තේරෙනවද? ඒතකොට මේ ධර්මානුකූලව හිතන්න බැරි නිසා යා තාම බුද්ධ වන්දනාව කරලා සාදු සාදු කියලා සුගතිය ප්‍රාර්ථනා කරලා ඉඳලා යන්න. ඒතකොට පංච නීවරණ යටපත් වුණා වූ හිතේ සම්මා සමාධිය සකස් වුණා වූ හිතේ එයා ධර්මානුකූලව ජීවිතය දකින්න. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ධර්මානුකූලව එයා දකින්න. දැකලා එයා ඊට පස්සේ මොකද කරන්නේ? බුද්ධ වන්දනාව සිද්ධ කරලා දෙවියන් ඥාතීන්ට පින් දීලා ඒ සියලුම දේ ඉවරුනාට පස්සේ එයා මේ බුද්ධ වන්දනාව කිරීම තුලින් රැස් වෙන්නා වූ සංස්කාර අනිත්‍යය කියලා දකින්න. එයා මෙච්චර වෙලා දැක්කේ නැහැ. එයා භවයේ ප්‍රාර්ථනා කළේ. දැන් අර සම්මා සමාධියේ වැඩුණ හිත තුළ අන්නේ සම්මා සමාධියට අදාළව අන්නේ ධර්මානුකූලව දැන් හිතනවා මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම තුළ රැස් කළා වූ සෑම සංස්කාරයක් අනිත්‍යයි කියලා දකිනවා. එයා පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් එයා මෙහෙය කරනවා. අතීතයේ පටිච්ච සමුප්පන්නව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේලා සෑම කෙනෙක්ම පිරිනිවි ගියා කියන කාරණය දකින්න. අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අර පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනා කියන කාරණය දකින්න. අනාගතේ පහළ වෙන්නා වූ තව දසදහස් ගාණක් වූ බුදුරජාණන් වහන්සේලා පිරිනිවි යනවා කියන කාරණය දකින්න. ආනදේකලා බුදුරජාණන් වහන්සේ කුලිනු කායानुපස්සනාව සතරසතිපට්ඨානය මතකරගන්න. අන විදර්ශනා මොන මතකරගන්න. අනිත්‍ය සංඥා මතකරගන්න. දැන් මේ අනිත්‍ය සංඥා මතුනේ කුමක් නිසාද? සම්මා සමාධිය නිසා. සම්මා සමාධිය නිසා අනිත්‍ය සංඥා මතුනේ. ඒතකොට මේ සම්මා සමාධිය කියන කාරණේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. දැන් සප්ත බොජ්ජංගයට කල්පනා බලන්න පුළුවන් මේක. ඒතකොට සප්ත බොජ්ජංගයන් කියන්නේ මොකද්ද? සති, ධම්මවිචය, දීඝ, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ කාරණා හතරේ සප්ත බොජ්ජංග කියන්නේ. ඒතකොට මෙතනදී සමාධිය කියන්නේ කුමක ඵලයක්ද? ප්‍රීතිය, පස්සද්ධිය, ඵලය. ප්‍රීතිය, පස්සද්ධිය කුමක ඵලයක්ද? වීර්ය සප්ත වීර්ය බොජ්ජංගේ ඵලය. වීර්ය බොජ්ජංගේ කුමක ඵලයක්ද? ධම්මවිචය බොජ්ජංගේ ඵලය. ධර්මවිචය බොජ්ජංගේ කුමක ඵලයක්ද? සති සම්බොජ්ජංගේ ඵලය. එහෙනම් ඔබ තුළ සම්මා සමාධිය සකස් වෙලා තියෙනවා නම් ඒ සමාධිමත් හිත කාරණා හයක ඵලයක්. එහෙනම් කාරණා පහක ඵලයක්. මොකද ඒ කාරණා පහ? සති සම්බොජ්ජංගය, ධම්මවිචය බොජ්ජංගය, වීර්ය බොජ්ජංගය, ප්‍රීති පස්සද්ධි බොජ්ජංගය ඊ ඔන්න දැන් තමයි සමාධිය සකස් වෙන්නේ. එහෙනම් මේ සමාධිමත් හිත කියන්නේ මේ ඉහළින් තියෙන සප්ත බොජ්ජංග පහෙන්ම පෝෂණය වුණා වූ දේ තමයි සම්මා සමාධිය කියන්නේ. ඒකෝට සම්මා සමාධිය සකස් වුණ තැනයි එයා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සම්බොජ්ජංගේ ජීවිතයක කරනවා. උපේක්ෂාවෙන් යා ජීවිතේ දකින්න. එහෙනම් ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව ඒ නිසා නිරේතුරුවම සම්මා සමාධිය දුර්වල නම් කවදාවත් විදර්ශනාව දාන පැත්තට යන කලබල වෙන්න එපා. ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න, ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත්යෙන් අර සෑම සංස්කාරයන් ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයක් විදර්ශනාව නිතා. ඒවන් කෙරේ සද්ධා විදර්ශනාවෙන් ලැබෙන බුදුරජාණන් වහන්සේ තනිත්‍ය උදාහරණයක් මේ මොහොතේ මේ දේශනා කරන ධර්මය අනාගතයේ යම් දවසක අතුරුදහන් වෙලා යනවා. එනත් මේ ධර්ම රත්නයන් අනිත්‍ය සංස්කාරය මේ මොහොතේ වැඩ සිටින මේ සංඝ රත්නයන් අනිත්‍ය වෙලා යනවා, අතුරුදහන් වෙනවා. එනත් මේ සංඝයා කියන්නේ අනිත්‍ය උදාහරණයක් කියන්නේ අපි බුදුරජාණන් වහන්සේව තෘෂ්ණාවෙන් ගන්නෙ නැහැ. ධර්ම රත්නයේ තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැහැ, සංඝ රත්නයේ තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැහැ. අපි දන්නවා මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දැනගන්න. එතනදී බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී සාදු සාදු කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී ඊළඟ චිත්තය සකස් වෙන්නේ අනිත්‍යයි කියලාමයි. ධර්ම රත්නයේ සිහිපත් වෙද්දී ඊළඟ චිත්තය සකස් වෙන්නේ අනිත්‍යයි කියලාමයි. සංඝ රත්නයේ සිහිපත් වෙද්දී ඊළඟ චිත්තය සකස් වෙන්නේ අනිත්‍යයි කියලාමයි. සීලයේ සිහිපත් වෙද්දී ඊළඟ චිත්තය සකස් වෙන්නේ මේ සීලයෙන් තුලින් රැස් වෙනා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. සම්මා සතිය පිළිබඳ සිහිපත් වෙද්දී, කුසලයේ පිළිබඳ සිහිපත් වෙද්දී, ධර්මයේ පිළිබඳ සිහිපත් වෙද්දී, විනය පිළිබඳ සිහිපත් වෙද්දී, සුගතිය පිළිබඳ සිහිපත් වෙද්දී එයා ඊළඟ චිත්තය සකස් කරගන්නේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අනේ මේක තමයි විදර්ශනාවත් කරගන්න තැන. තේරෙනවද?
ඒසා නිරේතුව මහත්යගේ ගිහි ජීවිතය තුළ විදර්ශනා මත කරගන්නේ කොහොමද කියලා ගිහි ජීවිතය තුළ විදර්ශනා මත කරගන්න නිරේතුවම අපි අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පරිපූර්ණ කළ සම්මා සමාධිය කියන තැනට එන්න ඕනේ. මෙන්න මේ විසිරෙන්නේ නැති හිත තුළිනුයි අපි සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්නේ. ඒ අනිත්‍යභාවය දකින කෙනා එයා දකිනවා මට ලැබුණා වූ අම්මා තාත්තා කියන්නේ ධර්මතාවය. හේතුඵල. එහෙනම් මගේ සංස්කාරයන්ට අදාළවයි මට ලැබුණ අම්මා තාත්තා ලැබිලා තියෙන්නේ. මගේ සංස්කාරයන්ට අදාළවයි මට ලැබුණ බිරිඳ ස්වාමි පුරුෂයා ලැබිලා තියෙන්නේ. මගේ සංස්කාරයන්ට අදාළවයි මට ලැබුණ දරුවා මුදුපුරා මිනිපිලි දුව පුතා මට ලැබිලා තියෙන්නේ. මගේ සංස්කාරයන්ට අදාළවයි මට ලැබුණ වෘත්තිය රැකියාව නැත්නම් අධ්‍යාපනය නැත්නම් ගේතොර ඉඩකඩ මට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ සෑම දෙයක්ම මම රැස් කළා වූ දේ නම් මට ලැබිලා තියෙන්නේ ඒ රැස් කළා වූ දේ උදෙසා අපි කවදාකවත් ඇලීම් ගැටීම් සකස් කරගන්න යන්නේ නැහැ. මට ලැබුණ දේ මදි කියලා අපි කවදාකවත් ගැටෙන්න යන්නේ නැහැ. මට ලැබුණ දේ නිසා ආස්වාදයේ සකස් කරගෙන ආස්වාදයේ නිසා තව තව අකුසල කරා යන්නේ නැහැ. යා දන්නවා මං රැස් කළා වූ සංස්කාරයන් මට ලැබිලා තියෙන්නේ මේ සෑම සංස්කාරයන්ම අනිත්‍යයි කියලා. ඒසයා කොයිම වෙලාවකත් බිරිඳ සමග වේවා ස්වාමි පුරුෂයා සමග වේවා ස්වාමි පුරුෂයා අම්මා තාත්තා සමග වේවා දරුවා සමග වේවා ගැටෙන ස්වභාවයක් යන්නේ නැහැ. යදන්න මේ සෑම දෙයක්ම ධර්මතාවය. එයා අම්මා තුළින් ධර්මයක් මත කර ගන්නවා තාත්තා තුළින් ධර්මයක් මත කර ගන්නවා බිරිඳ ස්වාමි පුරුෂයා තුළින් එයා දක්ෂයි ධර්මයක් මත කරගන්නවා. ඒ ධර්මයක් මත කරගත්ත තැනදී එයා කවදාකවත් ගැටීමේ දිශාවට යන්නේ නැහැ. ගැටීමේ දිශාවට යන්නේ නැහැ. ඒසා තමන්ගේ සංස්කාර තමන්ට ලැබෙද්දී ඒ ලැබුණ දේ කැමති දේවා අකමැති දේවා ඇලීම් ගැටීම් වලින් තොරව ජීවත් වෙන තැන අන්‍ය උපේක්ෂාව කියන තැන තේනවා. ඇලීම් ගැටීම් වලින් තොරව ජීවත් වෙන තැන උපේක්ෂාව තේනවා. ඒ නිසා ඔබ මුලින්ම මොකද කරන්න ඕනේ මේ ජීවිතය තුළ ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාව කියන තැන ජීවිතය ගන්න. තේනවා. නමුත් උපේක්ෂාව කියන තැනට ගත්තට පස්සේ කවදා හරි දවසක් ඒකේ අපිට මේ උපේක්ෂාවත් අනිත්‍යයි කියන දකින්න. එතකම් උපේක්ෂාවේ අනිත්‍යභාවයේ ජීවිතය තුළ දකින්න යන්න ඕනේ නේ. නිරතුරුව මේ සකස් වෙන ඇලීම් ගැටීම් සකස් වෙන්නේ යම් රූපයක් හේතුවෙන් අපේ අතීත අක්ෂර සංස්කාර නිසාමයි. එනිසා මේ ඇලෙන ගැටෙන ස්වභාවය අනිත්‍ය වශයෙන් දැකලා මේ ඇලීම ගැටීමට නොබැදී උපේක්ෂාව කියන තැනට ගන්න තැන තමයි ජීවිතය තුළගේ අනිත්‍ය සංඥාව වගේ දැන් උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්න දැන් පාදල වෙන්නේ.